හැමදෙනාම සාදු කියන්න. නැවත වාරයක් ශබ්ද නගල සාදු කියන්න. නැවතත් වාරයක් හයියෙන් සාදු කියන්න. අටසිල් සමාදන් වෙන පින්වත් පිරිස නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි සාදු 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 දසේ සමාදන් වෙන පින්වත් පිරිස ඉන්නවනම් নমස්කාරය කියන්න. හැමදෙනාම අද උතුම් දුරුතු පොහොය දවසේ ලෝතුරා බුදු ගුණයන් සිහිපත් කරගෙන දහසක් බුදුන් බුදුවන හිමිදිරි උදෑසන මේ උතුම් කුරුඳුවත්ත ඓතිහාසික තුම්බෝධීන් වහන්සේගේ සෙවණ පහස ලැබමින් මේ මොහොතේ ඔබ හැමදෙනාම
අටසිල් සමාදන් වෙලා දැන් බලාපොරොත්තු වන්නේ සකස් කරගත්ත උතුම් මල් පහන් සොන්දොන් ගිලන්පස ආදී ඒ වගේම උදෑසන දාන වස්තු ආදී සීල පූජාවන් මගේ ලෞතර බුදු අමාමේනියන් වහන්සේ උදෙසා දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන පූජා කරනවා පූජාම වේවා කියන උතුම් අරමුණ හදවතේ ඇති කරගෙන හැමදෙනාම නැවත වාරයක් ශබ්ද නගල සාදු කියන්නේ මා සමගම තුනුරුවන් වන්දනා කරමු. ඉත්තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාදු කියන්න මේ සියලු පූජාවන් ලෞතර බුදු අමාමේනියන් වහන්සේ උදෙසා පූජා කරමි පූජාම් වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන ඒ තුලින් අත්පත් වන උදාර පිං සසර දුකෙන් අත මිදීම පිණිසම හේතු වාසනාම් වේවා කියන අරමුණත් පෙරදරි කරගෙන මේ උතුම් වන්දනාව මම කිව්වට පස්සේ කියන්න හැමදෙනාම සාදු කියන්න. සුදු බුදු රැස්දා රින් ලොවනවා බුදුහාමුදුරුවෝ හොඳ බණ කීවා පුදමි පහන් මම සිරිපාද ගාවා බින්ද භාව දුක සැන සුමහිමි වේවා ඝන සාරප්ප දිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං
උප්පම්මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං මේ මල් මෙන් සීත පිරිසිදු වේවා මේ මල් මෙන් කාය ගැන වැටේවා මේ මල් මුනිඳුට පූජා වේවා මේ මල් සේනිව නට යොමු වේවා සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනං ගන්ධේන පූජයාමි තමෝනුදං සුවඳති මේ බුදු සමිඳුට වේවා සුවඳ දුමින් බුදු අරම පීදේවා සම්බුදු ගුණයට සිත යොමු වේවා නිවන් මගේ මාට දොරටු ඇරේවා සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේ තම් භගවා පතිගං හාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ කීර පාසායන් ඉමං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තම අධිවාසේ තුනෝ බන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තම නාගවල්ලී දලුපේතං චුන්න පූග සමායුතං තාම්බූලම් පතිගං හාතු සතම් පූජේමිදං ජිනෝ වන්දාමි චේතියං සබ්බං සබ්බටානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ලෝකේකනාත වදනම් බුජරාජ හංසං වේනෙය්‍යකෝ මුදවනං වලිසීතලම්බී
අදින්දුකාර වර රූප විරාජමානං උවන්දාමි සාදු මමලං ජිනදන්ත ධාතුං යන්නම් මදාය නදියා පුලිනේ චතිරේ යන් සච්ච බද්ද ගිරිකේ සුමනා චලග්ගේ යන් තත්තයෝනක පුරේ මුනිනෝච පාදං සම්පාදලාංචන මහං සිරසා නමාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සබ්බං සද්දාය පූජිතං යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තම් බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉන්දනීල වන්න පත්ත සේත කන්ද බාසුරං සත්තු නෙත්ත පංකජාබී පූජිතග්ග සාදතං අග්ග බෝධි නාම වාම දේව රුක්ක සන්නිබං තං විශාල බෝධිපාද පන්නමාමි සබ්බදා සාදු සාදු සාදු. සදහවත් ගුණබර වාසනාවන්ත පින්නතුනි, පින්වතියනි, දුවා දරුවනි, අද උතුම් වූ දුරුතු පොයේ දවසේ හිමිදිරි උදෑසන මේ පින්බීමට පැමිණිලා මේ පින්බීම තුළ අටසිල් සමාදන් වෙලා ජීවිතේ පිළිබඳව අවබෝධය ලබන්නට, දුක පිළිබඳව අවබෝධය ලබා ගන්නට අද දවසේ තමන්ගේ ජීවිතය
කැප කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුදු ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකා ගමනය සිද්ධ වෙච්ච උතුම් දවස. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් කේස ධාතු ලබාගෙන මයංගනේ නිල් මිනිසෑයක් ගොඩනගලා ඒ නිල් මිනිසෑය තුල ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ උතුම් පින්කම සිද්ධ කළ දවස. ඒ වගේම තුම්බෑ ජටිලයන් দমনය කරන්නට ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩම කරපු දවස. මේ ආදී වශයෙන් බුදු ජීවිතයේ තුල කරුණු කාරණාවන් රාශියක් අපිට දායාද වුණු දවසේ බුදු අමාමෑණියන් වහන්සේගේ සිරිපතුල් මේ මහ පොළොව මත ලංකාදීපය තුල උන්වහන්සේ තමන්ගේ ප්‍රථම ලංකා ගමනය සිද්ධ කරමින් මේ මහ පොළොව මතට වැඩම කරපු දවස. ඒ නිසා මේ උතුම් දිනය උතුම් දවස ආරමුණු කරගෙන මේ ඇත්තන් අද රට තුල තිබෙන ලෝකයේ තුල තිබෙන ගම තුල තිබෙන මේ භයානක වසංගතයේ කොරෝනා වසංගතය තිබියදෙත් මේ සසර ගමන සුවපත් කරගන්නට ඒ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් අද දවසේදී මේ තුම්බෝධීන් වහන්සේගේ සෙවණ පහස ලැබමින් මේ අතෝ සිල් සමාදන් වෙලා හිත නිවා ගන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා අද දවසේ අපේ හරිදේ ටීවී ආයතනයේ අධිපතිතුමන් නෝනා මහත්මිය දියණිය ප්‍රමුඛ කොට ඇති සෑම දෙනාම අද දවසේ මේ පින්බිමට ඔබට මේ උතුම් උදෑසන සීල සමාදානයේ ඇතුළු අද දවසේ සිදුවෙන උතුම් වටිනා පූජාවන් ලෝකේ පුරාම දැක ගන්නට සෑම දෙනාටම ඒ වගේම ඔබට දැක ගන්නට මේ දුරුතු පොයේ දවසේ වැඩසටහන් සියලු ලෝක වාසීන්ට නරඹන්නට පුළුවන් ආකාරයට දකින්නට සලස්වන්නට අධිපතිතුමන් ප්‍රමුඛ කොට ඇති කාර්ය මණ්ඩලය ඇතුළු සෑම දෙනාම මේ මොහොතේ කටයුතු කරන්නට යෙදෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. අවුරුද්දේ පළවෙනි පොයේ දවසේ මේ කුරුඳුවත්ත ඓතිහාසික පින්බිම තුල තුම්බෝධීන් වහන්සේගේ සෙවණ පහස ලැබමින් අද දවසේ ලෝකයටම දකින්නට මේ උත්තම සම්බුදු ගුණ වන්දනාවන් ඒ වගේම ව්‍යංජන 32 සම්බුද්ධ පූජාවන් ඒ වගේම කංචුක පූජාවන් සීල සමාදාන ධර්ම දේශනාදී වැඩසටහන් දැක් ගන්නට සැලැස්වීමම අපි ලද වාසනාවන්ත උතුම්ම වාග්යක් කොට අපි හැමදෙනාම සතුටු වෙනවා. අපි සාදු කියලා පිළිබඳව සැනසීම උදා කරගන්න. එනිසා අද දවසේ මේ ඇත්තෝ තමන්ගේ ජීවිත අරමුණු කරගෙන මේ ජීවිතයේ තුල දුක අරමුණු කරගෙන දුක පිළිබඳව වේදනාව පිළිබඳව අද දවසේ තමන්ගේ භාවනාමය හැඟීම් ජීවිතයේ ඇති කරගෙන තමයි අද දවසේ ඔබ කටයුතු කරන්නේ. අපි ජීවිතයේ අඩුවෙන්ම 2020 වර්ෂයේ අඩුවෙන්ම ඇතුල් වුණු ගේට්ටුව මොකක්ද කියලා අහුවොත් ඔබ 2020 වර්ෂයේ අඩුවෙන්ම ඇතුල් වෙච්ච ගේට්ටුව තමයි පන්සලේ ගේට්ටුව. ලෞකික ගේට්ටු මොනතරම් අරගෙන ඔබ ඇතුළට ගියත් මේ අධ්‍යාත්මික ගේට්ටුව අරින්න ලේසියෙන් පහසුවෙන් ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අධ්‍යාත්මික ගේට්ටුව ඔබ 2021 වර්ෂයේ වැඩියෙන්ම අරගන්නට ඕනේ.
මක් නිසාදයක් ඔබ ඔය උඩින් ඇඳලා ඉන්න ඇඳුම ඔබ මොන තරම් වියදම් කරලා ගෙනාවත් ඔබ බලන්න අවුවට වැස්සට පින්නට තෙමිලා දුක් විඳලා හම්බ කරලා ඔබ ඊටමත් තමන්ගේ ධනය කැපවීම කළා තමයි ඔය උඩින් ඇඳන් ඉන්න ඇඳුම ඔබ ඇඳගෙන ආවේ. ඔය ඇඳුම ගන්න ඔබ ගොඩක් දුක් විඳා. ඔය ඇඳුම වෙනුවෙන් ඔබේ ධනය, ශ්‍රමය, කාලය කැප කළා. ඔය ඇඳුම බලන්න තා මාසයක් විතර යනකොට ඔබ ඔය ඇඳුම මොකද කරන්නේ? ඔබ ඔය ඇඳුම ඔබම පමණක් වෙලාවට කකුල් දෙක පිහදාන්න ගන්නවා. ගෙදර තියෙන හට්ටි මුට්ටි ලිපෙන් බාන්න ගන්නවා. ඒ වගේම මකුණු දැල් කඩන්න ගන්නවා. ඔය ඔබ වටිනාය කිව්ව ඔබ වියදම් කළ ඔබේ ඔය ඇඳුම. පමණක් වෙලාවට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබ රුපියලක් වියදම් කරන්න ගියොත් ඔබට ඒ තරම් අපහසුතාවයක් ඔබට ජීවිතේ නැති තරම්. හැබැයි ඔබ ඔය වියදම් කරලා ගත්ත ඇඳුම ඔබ විසින්ම ඔබේ කකුල් දෙකෙන්ම පාගලා ඔබේ කකුල් දෙකෙන්ම කකුල පිහදාගෙන ඔබ වටිනාම ඇඳුම ඔබ විසි කරලා දානවා. ඒ කියන්නේ ඔබට ඒ ඇඳුමේ වටිනාකම නැති වෙලා තියෙනවා. හැබැයි ඔබ ගෙනාපු දවස්වල ඔබ බොහොම අගේට බොහොම ආදරෙන් ඒක ඇඳලා බැලුවා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බැලුවා. ඒකේ වටිනාකම කතා කළා. හොඳයිද කියලා ඇහුවා. මේ සියල්ල ඔබ වර්ණනා කළා. ඒ වර්ණනා කළ වටිනවයි කිව්ව ඔබ කාටවත් නොදුන්න ඔබේ ඇඳුම ඔබ විසින්ම ඔබේ කකුල් දෙකෙන්ම ඔබ කාලයක් යනකොට කකුල් දෙක පිහදාන්න මකුණු දැල් කඩන්න එහෙම නැත්නම් ලිපේ තියෙන හට්ටි මුට්ටි බාන්න ඔබ ගන්න. ඔබට එතෙන් දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔබ පරිහරණය කළ නිසා. දැන් ඔය ඔබ වටිනවයි කියන ඔබේ ඇඳුමට යටින් තියෙන ඔය මනුස්ස ඇඳුම දැන් බලන්න ඒකත් පරණ වෙලා. කොණ්ඩේ ඉදලා, හම රැලි වැටිලා, දත් හැලිලා ඔබට ඔබේ ශරීරයේම ඔබට දැන් එපා වෙච්ච මොහොතක් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඔය ශරීරය, ඔය ඇඳුම, අර ඇඳුම ඔබ සල්ලි දීලා ගෙනාවා, ඔබ කඩේට ගිහිල්ලා මුදල් වියදම් කරලා ගෙනාවා, ඔබට අවශ්‍ය ඇඳුමක් තමයි ඔබ තෝරගත්තේ. දැන් ඔබ අද මේ මනුස්ස ශරීරයත් ඔබ තමයි තෝරාගන්නේ. ඔබ පෙර සංසාරේ පින් කළ නිසා ඔබට හොඳ මනුස්ස ඇඳුමක් ලැබුණා. ඇස් දෙක පේන, කන් දෙක ඇහෙන, අංග විකල මන්ද බුද්ධික නොවුණු, ඒ වගේම ජීවිතේ අසරණ භාවයට පත් නොවුණු, ඔබට තුන් වේල කන්න ලැබුණ පින්වන්ත මනුස්ස ජීවිතයක් ලැබුණා. පන්සල් යන්න පුළුවන් හොඳ බෞද්ධ පවුලක පින්වන්ත මිනිස්සු හැටියට උප්පත්තිය ලැබුවා. ඒක තරම් වාග්යක් වෙන කොයින්ද? අද බලන්න දරුවෝ, අද බලන්න ලෝකේ දිහා Tamanට කන්න නැතුව, බඩකින්නේ, කුසට ආහාර නැතුව, වතුර ටිකක් බොන්න නැතුව, ඒ වගේම ඇඳුමක් නැතුව, නිවහනක් නැතුව ජීවත් වෙන මිනිස්සු ලෝකේ කොච්චර ඉන්නවද? ඇයි ඒ? පෙර සංසාරේ කර අකුසල් කර්ම නිසා. එහෙනම් අද දවසේ ඔබ අවබෝධ කරගන්න ඕන එකම දේ තමයි අපි අද පන්සල් ආවේ මොකටද? ඇඳුම මාරු කරගන්න. මොන ඇඳුමද? මනුස්ස ඇඳුම මාරු කරගන්න. ඕක තියාගෙන ඔය ගේට්ටුවෙන් එළියේ ඉන්න තාක්කල් කවදාවත් ඔය ඇඳුම ඔබට වෙනස් කරන්න බෑ. ඔය ගේට්ටුවෙන් ඇතුළට ආවොත් මනුස්ස ලෝකයේ මනුස්ස සම්පත්, දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් විඳලා සංසාර දුක් අතරින් එතරව ලබන අමා නිවනින් සැනසෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඔබ කැමතිද එහෙම සැනසෙන්න? එහෙම සැනසෙන මිනිස්සු අඩුයි. ලෝකේ කෝටි 700ක් පමණ මිනිස්සු ජීවත් වෙන මේ ලෝකයේ තුල 5% පමණ බෞද්ධයෝ ඉන්නවා. 5%නොත් පන්සලට ගිහිල්ලා බුදුන් ඇඳලා ධනක් පිනක් කරන මිනිස්සු එයිනොත් අඩුයි. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය පිනෙන් කුසලෙන් පුරව ගන්න මිනිස්සු ඊටත් වඩා අඩුයි. ඒ නිසා ඔබ වාසනාවන්ත මිනිස්සු. ඔබ වාසනාවන්ත උනේ ඔබ ජීවිතය තුළ බුදුබණ අහන පින්වන්ත අම්මා අප්පච්චි කෙනෙක් ළඟ උප්පත්තිය ලැබලා
මේ දුර්ලභ මනුස්සාත්මයේ තුල ඔබට ලැබුණු ඇඳුමෙන් ඔබ ප්‍රයෝජන ලබන්නට ඕන. ඔය ඇඳුම කාලයාගේ ඇවෑමෙන් දි รา පත් වෙනවා. දැන් දි รา පත් වෙලා. දැන් ඔක වාඩි කරලා තියාගන්නත් අමාරුයි. දැන් ඔබට ඕක පාලනය කරගන්නත් බෑ. ඇයි ඕක පෙරලෙන්න බලනවා. ඕක වැටෙන්න බලනවා. ඕක කැඩෙන්න බලනවා. ඕක වෙනස් වෙන්න බලනවා. ඔබට ඕක වෙනස් කරන්න බෑ. ඇයි මාරය දුන්න ඇඳුම. මාරය තමයි ඔය ඇඳුම මහන්නේ. මාරයගේ කඩේ තමයි ඔය ඇඳුම තියෙන්නේ. ඇඳුම තෝරා ගන්න එන්න ඕනේ පන්සලට. ඇඳුම තෝරගන්න එන්න ඕනේ පන්සලට. පන්සලේදී තමයි තෝරගන්නේ. බොහෝ මිනිස්සු බලාගෙන ඉන්නවා තමන්ගේ ප්‍රදේශයේ පන්සලට බුදුහාමුදුරුවෝ වඩිනකන් ඉන්න මිනිස්සු ඉන්නෝනේ. රාතන් වහන්සේ කෙනෙක් එනකන්, සෝවාන් සක්කුදාගාම වෙච්ච කෙනෙක් එනකන් එවුන් බලන් ඉන්නෝ, පාරට වෙලා බලන් ඉන්නෝ. බුදුහාමුදුරුවෝ එනකන්, රාතන් වහන්සේ කෙනෙක් එනකන් අපි පන්සල් යන්නේ නැහැ. ඒ බුදුවරු රහතන් වහන්සේලා වඩිනකන් ඉන්න මිනිස්සු සංසාරේ හැමදාම දුක් විඳ විඳා මැරිලා අපායට යනවා මිස සැනසීම හොයන්නේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ බුදුවරයෙක් වඩිනකන් ඉන්න එක නෙමෙයි. අපිට අවශ්‍ය වන්නේ රහතන් වහන්සේ කෙනෙක් වඩිනකන් ඉන්න එක නෙමෙයි. අපිට අවශ්‍ය වන්නේ මේ සංසාර දුක් අතරින් එතර වෙන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ මාර්ගය අවබෝධ කරගෙන සසර දුකෙන් අත මිදෙන එක. ඒ නිසා මේ ශරීරයෙන් බොරු කේලම් කියලා තිබුණොත්, මේ ඇස් දෙකෙන් අම්මා දිහා ඔරවල බලලා තිබුණොත්, මේ ඇස් දෙකෙන් ස්වාමියාට ස්වාමි දියණියට නිନ୍ଦා අපහාස කළොත්, මේ ඇස් දෙකෙන් පන්සලට හාමුදුරුවන්ට නිନ୍ଦා කළොත්, ඔය ඇඳුම වෙනස් වෙන බව අමතක කරන්න එපා. ඒක හොඳට බලා ගන්න පුළුවන් ආරෝග්‍ය ශාලාවට ගියා. පමණක් මිනිස්සු තමන්ගේ ආදරණීය අම්මට අප්පච්චිට නිନ୍ଦා අපහාස කරමින් අම්මා තාත්තට වේදනාවන් දෙන මිනිස්සු අවසානයේදී අංශභාගයේ හැදිලා මරණයටපත් වෙලා එකතෙන් වෙලා අවසාන දුක් විඳලා මරණයටපත් වෙනවා. හොඳට බලන්න හැම විටම බොහෝ විට මේ දකුණු අත තමයි මුලින්ම පණ නැති වෙන්නේ. හොඳට බලන්න වැඩියෙන්ම ලෝකේ අංශභාගය හැදෙන්නේ මෙන්න මේ දකුණු අතට. මේ අත තමයි ඉස්සෙල්ලා අම්මට ගහන්න, අප්පච්චිට ගහන්න, ස්වාමි දියණියට ගහන්න, ස්වාමියාට බුදුන්ට ධර්මයට අත දික් කරන්න මේ අත තමයි වැඩි. ඒ නිසා මේ පැත්ත තමයි ඉස්සෙල්ලම පණ නැති වෙලා යන්නේ. ආයි මේ අත උස්සන්න හම්බ වෙන්නේ. අම්මට මේ අත ඉස්සුවත්, අම්මට මේ තාත්තට මේ අත ඉස්සුවත්, ස්වාමි දියණියට, ස්වාමියාට, බුදුන්ට, දහමට, ධර්මයට, පන්සලට මේ අත දික් කළොත් මාරයා දුන්න ඇඳුමේ මේ පැත්ත වෙනස් කරන්න තරම් මාරයට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මාරයා දුන්න වගේ මේ ඇඳුම මාරයා වෙනස් කරනවා. ඒ නිසා මේ ඇස් දෙකෙන් දකින්න ඕන හොඳ දේවල් බලන්න. ඔබ ජීවිතය තුළ ලෝතුරා බුදු අමාමෑණියන් වහන්සේ දේශනා කළේ, උන්වහන්සේ අවබෝධ කරගත්තේ ජීවිතයේ පළමුවෙන්ම සතර පෙර නිමිති දැකලා. මොනවද සතර පෙර නිමිති කියන්නේ? මොනවද සතර පෙර නිමිති කියන්න බලන්න. ඔය ඇතෝ දැකලා තියෙනවද ඔවා? දැකලා තියෙනවද? සතර පෙර නිමිති දැකලා තියෙනවද? කොබන් දැකපු කට්ටිය ඉන්නවද? දැකලා තියෙනවා. සතර පෙර නිමිති දැකලා තියෙනවා. කොච්චර දැකලාද සතර පෙර නිමිති නේ? මේ දැනුත් තියෙනවනේ සතර පෙර නිමිති. නැද්ද? ඔය තියෙන්නේ. මහල්ලෙක් ඉන්නෝ, ලෙඩ්ඩු ඉන්නෝ, පැවිදි රූපෙකුත් තියෙනවා. මොකක්ද අඩු? මල කඳක් විතරයි. දැන් මේ සතර පෙර නිමිති ජීවිතේ කොයි තරම් දැකලා තියෙනවද? අවබෝධ කරගත්තද? අවබෝධ කරගත්තද? නෑ. ඔයාලා වයසට යනවා කියලා දැක්කනේ? දැක්කා. හැම රැලි වැටෙනවා කියලා දැක්කනේ? දැක්කා. ලෙඩ වෙනවා කියලා දන්නවා. ජීවිතයේ මේ සියල්ල අතහැරලා ජීවිතය අවබෝධ කරගන්න ඕනේ කියලා දන්නවා. ඒ වුණාට මොකද්ද අපි කරන්නේ? අපි කරන්නේ රැස් කර කර අඬ අඬා වැළපි වැළපි ශෝක වෙවි කුලල් කකා රණ්ඩු වෙවි අරයට මෙයාට හිංසා නිନ୍ଦා අපහාස කර කර අපි ජීවත් වෙනවා. හැබැයි අපි හැමදාම ලෙඩෙක්, මලකඳක්, පැවිදි රූපයක් මේ සතර පෙර නිමිති තුල අපි දකිනවා. දැක්කට වැඩක් තියනවද? වැඩක් නැහැ. ඔබට
අවබෝධ කරගන්න තරම් හැකියාවක් නැහැ. මේ ලෝකයම වැහිලා තියෙන්නේ මොකෙන්ද? මායාවෙන්. මේ මායාවෙන් වැහුණු ලෝකේ ඔබ දකින්නේ මායාවක්. මේ මායාව හරි සුන්දරයි. ඔබට පේන මායාව හරි සුන්දරයි. හම්බ කරලා එකතු කරලා ගෙවල් දොරවල් ගොඩ නගලා ඔබ හිතන්නේ මේක තමයි අපේ සුන්දරම ජීවිතය කියලා. හැබැයි ටිකෙන් ටික වයසට යනකොට ටිකෙන් ටික අබල දුබල වෙනකොට ඔබ කියනවා අපරාධය අපි රැස් කළේ, අපරාධය අපි එකතු කළේ, අනේ දැන්වත් දම්පින් දෙමු කියනකොට අත් දෙක වාරු නෑ දන් හදන්න. පන්සල් යන්න පා දෙක වාරු නෑ. අහන් ඉන්න කන් දෙක ඇහෙන්නේ නෑ. කතා කරන්න කටහඬක් දෙන්නේ නෑ. මොකද වෙන්නේ? අබල දුබල වුණු මිනිහෙක් නිවන් දකින්න පන්සල් ගියා මොකද කරන්නේ? ඒ මිනිස්සයා ජීවිතේම කරගන්නේ පව්. ඇයි ඇහෙන්නේ නැති වුණාම? ලෝතුරා බුදු අමා මෑණියන් වහන්සේට දෙවිදත්තර ගල් පෙල්ලුවයි කිව්වත් සාදු කියනවා. ඇයි ඒ? ඇහෙන්නේ නැති හින්දා. නේ? පේන්නේ නැති වුණාම කොහේ හරි වංගෙඩියටත් වඳිනවා. පේන්නේ නැහැ. ඇහෙන්නේ නැති වුණාම මානසික වේදනාවෙන් පෙළෙනවා. මෙහෙම වෙච්ච මිනිස්සේ පන්සල් ගියාම නිවන් දකින්න පුළුවන්ද? බෑ. ඒ නිසා අපි ඉන්නවා පෙන්ෂන් යනකම්. නේ? පෙන්ෂන් ගියාම තමයි නිවන් දකින්නේ. පෙන්ෂන් යනවා කියන්නේ මොකද්ද? පෙන්ෂන් යනවා කියන්නේ බැරි වෙනවා කියන එක. නාකි වෙනවා කියන්නේ නොහැකියාව ඇති වෙනවා කියන එක. නාකි වෙනවා කියන්නේ නොහැකියාව ඇති වෙනවා. නාකි වුණාම බෑ. එහෙනම් ඔබ මේ සතර පෙර නිමිති ජීවිතේ හැමදාම දකින්න. හැමතිස්සෙම පේනවා. හැබැයි ඔබ අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසා මේ ඔබට මායя දුන්න මේ ඇඳුම පරිස්සම් කරගන්න ඕනේ. ලබනාත්මේ අපි සුනකෙක් වෙලා ඉපදුණු බලන්න අර ඉන්න සුනකයා. එයාට පුළුවන් ද පන්සල් යන්න? එයාට පුළුවන් ද බණ අහන්න? එයාට පුළුවන් ද දාන ටිකක් පූජා කරන්න? එයාට පුළුවන් ද සිල් ගන්න? බෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? එයා කවදා හරි දවසක අර බලු ආත්මෙන් නිදහස් වෙනතුරු ආත්ම 100ක් වෙන්න පුළුවන්, ආත්ම 50ක් වෙන්න පුළුවන්, ආත්ම 10ක් වෙන්න පුළුවන්. එයා ඒ ආත්මෙන් නිදහස් වෙනතුරු සසර භව කතරේ මෙරි උපදින්න ඕනේ. මොකටද? අරයට පින් කරන්න බැරි නිසා. අරයට පින් කරන්න පුළුවන් නම් එයා මල්වට්ටියක් අරන් ගිහලා බුදුහාමුදුරන්ට පූජා කරලා දාන ටිකක් හදන් ඇවිල්ලා පන්සලට දීලා එයා ඒ බලු ආත්මෙන් නිදහස් වෙනවා. එයාට බෑ ඒක කරගන්න. කැමතිද බලු ආත්මික උප්පත්තිය ලබන්න? කැමතිද තිරිසන් ලෝකෙ උපදින්න? කැමතිද අපි දුක් විඳ උපදින භවය තුළ ඉපදින්න? නෑ. එහෙනම් අපි තමයි දන්නේ මේ ඇඳුම වෙනස් කරගන්න. මේ ඇඳුම වෙනස් කළේ ලෞතුරා බුදුවරයාණන් වහන්සේලා මේ මහා වෘක්ෂයන් පාමුලද. මොනවද කිව්වේ? අනේක ಜಾති සංසාරං සද්දා බිස්සං අනිබ්බිසං ගහකාරකං දිට්ඨෝසි පුනගේහං නකාහසේ සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හායකය මජ්ජක. මාරයෝ මතක තියාගනින් අදින් පස්සේ උඹට මං ඇඳුම් දෙන්නෙත් නෑ, උඹෙන් ඇඳුම් මං ගන්නෙත් නෑ. මොකද්ද කිව්වේ? කැණි මඩල සුණු විසුණු කළා. උඹට ආයි නිවහන් තනන්න දෙන්නේ නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ අවසන් වශයෙන් බෝසතාණන් වහන්සේ ලබාගත් ශරීරය අවසානයේ බුදුවරයාණන් වහන්සේට මාරයට දෙන්න වෙනවා. ඒ මාරයෙන් ගන්න අවසන් ඇඳුම. සාරා සංකල්ප ලක්ෂයක් බෝසතාණන් වහන්සේ ඇඳුම් ගන්නවා මාරයගෙන්. ඔය ඇඳුම් පමණක් වෙලාවට දුකයි. ඔය ඇඳුම් පමණක් වෙලාවට සතුටුයි. ඔය ඇඳුම් වේදනා සහගතයි. බලන්න ඔය ඇඳුම් වල තියෙන දුක. බඩ රිදෙනවා, කොන්ද රිදෙනවා, කකුල් දෙක රිදෙනවා, ඇස් දෙක රිදෙනවා, බැනුම් අහනවා, අපහස විඳිනවා, තුවාල වෙනවා. මේ සියල්ල දරාගෙන අවුරුදු 70ක් 80ක් ඉන්න එපේ. ඔක අවබෝධ කරගත්තද? නෑ. ඔක අවබෝධ වෙන්නේ නෑ. ඇයි ඒ? මායා ලෝකේ ජීවත් වෙන නිසා. මායя මායාවකින් ඔබව වෙනස් කරලා තියෙනවා. ඔය පන්සලේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට බලන්න මොනතරම් අමාරුද කියලා. ගෙදර දරුවෝ වඬනවා. තාත්තට නිවාඩුනේ. අම්මට වැඩ වැඩි. ගස්වල මල්නේ.
පන්සලේ හාමුදුරුවෝ හොඳ නැහැ. පන්සලේ චෛත්‍ය ලොකු නැහැ. මෙන්න මේව තමයි අපිට තියෙන ප්‍රශ්න. හැබැයි ඔබ මගුල් ගෙදර යනකොටත් බලනවද නෝනා උසයිද? මහත්තයා මහතයිද? එයා කෙට්ටුයිද? එයා රැට කාලා දාවේ? අපි මගුල් ගෙදර යනකොටත් ඒ ටික හොයනවද? නෑනේ. කාඩ් එක හම්බුණා, මගුල් ගෙදර ගියා, කෑවා, සල්ලි දුන්නා ආවා. දැන් පන්සල් ආවම සල්ලි ගන්නවද? අර ගේට්ටුවෙන් ඇතුල් වුණාම මල් ටිකක් තියලා වැඳලා යනකොට ඔබෙන් අහනවද පන්සලේ ආම්දුර බුසයිද මහතයිද ලස්සනයිද සුදුයිද කියලා හොයනවද? නෑ. බුදුහාමුදුරුවෝ ආව මහනවද ඕක? නෑ. ඒ නිසා ජීවිතේ මේක තමයි මායාව. මේ ලෝකේ හැමෝම මේ හැමට ආදරය කරන්නේ. එක මිනිහෙක්වත් ජීවිතය තුල අවබෝධය ලබන්නේ. ඒ නිසා තමයි බුදුදහම තුල විවාහය කියන එක බුදුදහම තුල නැහැ. බුදුදහමේ විවාහයක් නැහැ. බෞද්ධයෝ විවාහ වෙන්නේ නැහැ. බෞද්ධයෝ කසාද බඳින්නෙත් නැහැ. කසාද බඳින මිනිස්සුයි විවාහ වෙන මිනිස්සුයි බොහෝ විට දික්කසාද වෙනවා. බොහෝ විට උන්ගේ ජීවිත අවුල්. බොහෝ විට උන්ගේ ජීවිත අප්‍රසන්නයි. බෞද්ධ ජීවිතය තුළ කසාද බඳින්නේ නැහැ. බෞද්ධ ජීවිතය තුළ තියෙන්නේ සරණ පාවා ගන්නවා. බෞද්ධයෝ කරන්නේ සරණ පාවා ගන්නවා. මොකද්ද මේ සරණ පාවා ගන්නවා කියන්නේ? සරණක් නැති නිසා සරණක් හොයා ගන්නවා. මහත්යා දවසක පුරුෂයා දවසක අසරණ වෙයි කියලා ස්වාමි දියණියක් හොයා ගන්නවා. ස්වාමි දියණිය පුරුෂයෙක් හොයා ගන්නවා දවසක අසරණ වෙයි කියලා. සරණ පාවා ගන්නවා කියන්නේ එක දෙන්න තේරුම් ගන්නවා නම් මම මෙයා සරණ පාවා ගත්තේ දවසක අපිට සතුටෙන් ජීවත් වෙලා එකිනෙකාට සුවදශීලීව ගෞරවයෙන් ජීවත් වෙලා අපි දවසක මිය පරලව යන. ඒක තේරුම් ගත්තම මේ ජීවිතය හරි සුන්දරයි. ඒ නිසා බෞද්ධයෝ කසාද බඳින්නේ නැහැ. කසාද බඳපු එවුන් තමයි අර ඉන්නේ උසාවියට ගිහලා. ඇයි? ඒක ලියා ගන්න. සරණ පාවාගත්තු කට්ටිය එහෙම වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා මම ස්වාමියා මගේ ස්වාමියා එයා මං හොයාගත්තේ මට සරණක් අවශ්‍ය නිසා. මොකද්ද? මම ලෙඩ වෙයි, මම වයසට යයි, මට බැරි වෙයි. එදාට මට මෙයා සරණක් වෙයි. පිහිටක් වෙයි. ඒ වගේම ස්වාමි දියණිය ස්වාමියා තේරුම් ගන්නවා මං වෙනුවෙන්, මගේ සතුට වෙනුවෙන්, මගේ ජීවිතය වෙනුවෙන් මට බැරි වුණොත් මට උදව් උපකාර කරන්න. මම වැඩට ගිහිල්ලා එනකොට මට තේ ටික හදලා දෙන්න. මගේ ජීවිතේ සුවපත් කරන්න තමයි මම සරණක් සොයාගත්තේ, ස්වාමි දියණියක් ලබාගත්තේ. එතකොට මේක තේරුම් ගත්ත අය කවදාවත් එනකොටා ගන්නෙ නෑ. ගෙදර හරි සුන්දරයි. ඒකයි මං කිව්වේ ගෙවල් හදන්න එපා. අපි හදන්නේ ගෙවල්නේ. හැමෝම කියන්නේ අපි ගෙයක් හදනවා. ගෙවල් හදන මිනිස්සුන්ගේ ගෙවල් වල ජීවිතේ දුකයි. ඒ ගෙවල් වල හැමදාම රණ්ඩු. ඒ ගෙවල් වල හැමදාම කුලල් කනවා. ඒ ගෙවල් වල හැමදාම දුකයි. ඒ ගෙවල් වල හැමදාම සැනසීම නැහැ. එහෙනම් හදන්න ඕන මොකද්ද? බෞද්ධයෝ හදන්නේ නිවහන. මොකද්ද නිවහන? නිදහසේ ඉන්න තැන. එහෙනම් සරණ පාවා ගත්ත දෙන්නේ නිවහනක් හදාගෙන ඒ නිවහන තුල නිදහසේ නිවන සොයාගෙන යන පින්වන්ත මිනිස්සු බවට පත් වෙනවා. ගෙවල් හදාගෙන කසාද බැද්ද මිනිස්සු වැඩි කල් ඒ ජීවිතය තුළ ඉන්නේ නැහැ. මොකද ඒ ජීවිතය අවුල් කරගන්නයි තමන් අවබෝධයක් නැති නිසා. ගෙවල් හදන්නේ කාක්කෝනේ. කාක්කගේ ගේ ඇතුලේ කොහෙක් ඇවිල්ලා බිත්තර දාලා කාක්ක ඕක රැකලා ඌ පැටවු හදලා දැනගත්තට පස්සේ ඇනලා මරලා දාන තරම් තැනට එනවා. ඒ ගෙවල් වල හැමදාම ප්‍රශ්න. හැබැයි නිවහනේ ප්‍රශ්න නැහැ. නිවහන කියලා කියන්නේ නිදහසේ දෙන්නා දරුවෝ සමගින් ජීවත් වෙන තැන නිවහන. ඒ නිසා අපි හැමදාම කියන්නේ අපි ගෙයක් හදනවා. අපි හදන්නේ ගෙයක්. එහෙනම් මේ ගෙවල් ඇතුලේ නෙමෙයි නිදහස තියෙන නිවන තියෙන්නේ නිවස ඇතුලේ. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. මේ වේදනා සහගත ශරීර පංචස්කන්ධයක් දරාගෙන මේක ඔබට කවදාවත් පමණක් වෙලාවට බොහෝ විට ඔබ මේ ජීවිතය තුළ මේ ඊයේ පෙරේද දවසක
මගේ විහාරස්ථානට ඇවිල්ලා මට කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේට ඉන්ෂුරන්ස් එකක් කරන්න ආවේ. මං කිව්වා ඉතින් මට මොන ඉන්ෂුරන්ස්ද බං මං අම්මා තාත්තත් දාලා ආපු මට මොන ඉන්ෂුරන්ස්ද? නෑ හාමුදුරනේ ලෙඩක් දුකක් හැදුනොත් ඔබ වහන්සේට දෙන්න. මං කිව්වා ඉතින් ලෙඩ වුණොත් මට හැදුනොත් දැන් ඔබතුමාට පුළුවන් ද මම මේ ඉන්ෂුරන්ස් එකක් හොයනවා මෙන්න මෙහෙම ඉන්ෂුරන්ස් එකක්. මොකද්ද? මගේ බඩ රිදෙනකොට ඒ බඩේ වේදනාව ගන්න පුළුවන් ඉන්ෂුරන්ස් එකක්. මගේ කොන්ද රිදෙනකොට ඒ කොන්දේ වේදනාව ගන්න පුළුවන් ඉන්ෂුරන්ස් එකක් තියෙනම් මං දානවා. දැන් මං ලෙඩ වෙලා මැරුණමනේ හම්බ වෙන්නේ. මැරුණම හම්බ වුණාම ගෙදරින් නම් මොකද්ද කරන්නේ? ඒකට කුලල් කනවා. නේ? ඒ නිසා මං එවුන් ඉන්ෂුරන්ස් කරලා යවුවා මම ඉන්ෂුරන්ස් කරන්න ආවේ. මං ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් කරා සංසාර දුකෙන් මිදෙන්න උඹලා ඉන්ෂුරන්ස් එක හදාගන්නilla කියලා. ඒ නිසා මේ ජීවිතේ මේ සසර හරි දුකයි. මේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න. මේ ගේට්ටුවෙන් ඇතුල් වුණාම ඕකේ නෑ රණ්ඩු. ඕකේ නෑ ගහ ගන්නවා. ඕකේ කුලල් කන්නේ නෑ. ඕකේ වෛරය ක්‍රෝධය නෑ. ඒ නිසා මේක ඇතුළට ඔබ ආවොත් ඔබට පුළුවන් දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ සැප සම්පත් විඳලා නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා මේ බව තේරුම් අරගෙන දහසක් බුදුන් බුදුවන පාන්දර මේ පිම්බිම තුල ඔබ අටසිල් දස්සිල් සමාදන් වෙලා ජීවිතය අවබෝධ කරගන්නට යෙදුණා. ඓතිහාසික පිම්බිමක්. මේ ඓතිහාසික පිම්බිමේ ඔබ වාසනාවන්ත මිනිස්සු. ඇයි මේ පිම්බිම මූලික එහෙම නැත්නම් මුල් වෘක්ෂය කච්චුවත් ඓතිහාසික පුරාණ මහා පිම්බිම. මේ පිම්බිමේ වැඩ සිටිය වේරගොඩ මේදංකර නායක හාමුදුරුවෝ මේ පිම්බිම ගොඩනගන්නේ උන්වහන්සේගේ ශක්තියෙන්. ඒ නිසා බටදුව ශ්‍රී සුගතාරාම පුරාණ මහා පිම්බිම මේ පිම්බිම් දෙකේම ඓතිහාසික ස්ථානයක් හැටියට මේ කුරුඳුවත්ත බෝධිමලු පිම්බිම මේ ඓතිහාසික තුම්බෝධීන් වහන්සේ නා වෘක්ෂය මේ ගම්මානවල මේ ප්‍රදේශවල මිනිස්සුන්ගේ වන්දනාවට ලක් වුණු පින්වන්ත භූමියක්. ඒ නිසා මේ පිම්බිම තුල එදා පාසල් ගොඩනගන්න බටදුව රතනජෝති මහා විද්‍යාලය, ඒ වගේ මානවිල උපනන්ද ජාතික පාසල, ඒ වගේ මුක්කත් ශාක්‍ය රාජ මහා විද්‍යාලය, ඒ වගේම වලව්වත්ත මහමුදුලින්දාරාම පිරිවනාදී මේ උතුම් ස්ථාන නිර්මාණය කරන්න මහා ශක්තියක් වුණ පිම්බිමක් තමයි මේ කුරුඳුවත්ත බෝධිමලු පිම්බිම. එනිසා බටදුවේ රතනජෝති නායක හාමුදුරුවෝ මේ පිම්බිම තුල ඒ පාසල් ඉදි කරන්න, ඒ පාසල් වල ඉදි කරලා ඒ පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට, ඒ වගේ මේ ගුරුවරුන්ට ජීවිතේ ලබා දෙන්න මේ පිම්බිම මා හයියක් වුණා. ඒ ගුරුවරුන්ගේ පඬි නඩි පවා ගෙවලා තිබුණේ මේ පිම්බිමේ ලැබුණු පොල්වල ආදායමේ. එනිසා පාසල් ගොඩ නැගුණු මිනිස්සුන්ගේ ජීවිත හදපු දරුවන්ගේ ජීවිත ගොඩ නගපු පිම්බිමක් තමයි මේ ඓතිහාසික කුරුඳුවත්ත බෝධිමලු පිම්බිම. එනිසා අද දවසේ අවුරුද්දේ ප්‍රථම පෝය දවසේ මේ අතෝ සිල් සමාදන් වෙලා ජීවිත අවබෝධ ලැබමින් මේ මනුස්ස ජීවිතය, මේ මනුස්ස ඇඳුම වෙනස් කරගන්න මේ පිම්බිමට ආපු වෙලාවක්. එනිසා ඔබ හැමදෙනාම අද දවස් තුල තමන්ගේ කාලය නිකුරුණේ ගෙවා දමන්න නැතුව මේ ඇඳුම වෙනස් කරගන්න. මතු උපදින භවයකදී මේ ඇඳුම අංග විකල මන්ද බුද්ධික නොවි, ඒ වගේම ඇස් නොපෙනෙන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව උපදින්න නැතුව සංසාරේ උපදින හැම ආත්මයකදීම මතු බුදුවරේ පහළ වෙනතුරු අපි නිවන් දකිනතුරු අපි දුගතියක අබල දුබල නොවි උපදින්නට මේ අද දවසේ සියලු කුසල් දහම් හේතු වාසනාම වේවා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ඒ නිසා අද දවසේ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය මේ මහ පොළොව වතට ලැබුණු දවසේ ඔබ හැමදෙනාම සිල් සමාදන් වෙලා හිත් නිවාගෙන දානමාන ආදී පින්කම් සිදු කරමින් අද දවස් තුල ඔබ කටයුතු කරන්නට යෙදෙනවා. ඒ නිසා මේ මොහොතේ සිද්ධ කරගත්ත සියලුම කුසල් දහම් උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගේ සතර දළදා වහන්සේගේ ශ්‍රී පාද පත්මේ රුවන්වැලි මහා සෑරදුන්ගේ සත්බුදුවරයාණන් වහන්සේලාගේ ආශිර්වාදය මේ හැමදෙනාටම ලැබේවා. මේ පිම්බිම තුල ඒ සත්බුදුවරයාණන් වහන්සේලා වැඩ ඉන්නවා, තුම්බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම මේ පිම්බිම තුල බොහෝ වෘක්ෂ බුදුවරුන් බුදු බවට පත් වුණු වෘක්ෂයන් වහන්සේලා වැඩ ඉන්න.
ඒ නිසා මේ පිම්බිම තුල ඔබ අද දවසේ සිත් හදාගෙන සසර දුකින් අත මිදෙන්න පාරමී දම් පුරන්නට ඕන. ඒ නිසා ඔබ හැම දිනාටම තුම්බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. සියලු දුක් කරදර බාධක හිංසා පීඩා අතුරු ආන්ත්‍රා නිന്ദා අපවාද නොවේවා. සත්‍ය ධර්මය ඔබට අවබෝධ වේවා. නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම ලෝකයේ ඔබ සම්බුද්ධ ශාසනය පන්සල ආරක්ෂා කරන සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට දිව්‍යමාන දිව්‍ය සම්පත් දිව්‍ය භෝජන දිව්‍ය රත දිව්‍ය මාලිගා පහළ වේවා. පින් ඇති දෙවියෝ සතුට සිත් ඇතිව මේ ලෝකේ රටගම තුල ඇති වී තිබෙන කොරෝනා වසංගතයේ දුරින් දුර වේවා. ඔබ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ වසංගතයේ දුර වෙලා නිදහසේ පින්දහම් සිද්ධ කරන්න ඔබට වරම් ලැබේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් බුදුන් දැක නිවන් දකිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතා චම්මේහි කියලා. මේ සිද්ධ කරගත් උදාර පින් මේ පින්බිමේ වැඩ සිට අපවත් වී වදාළ ඒ වගේම කච්චවත් ඓතිහාසික පින්බිමේ වැඩ සිටිය අපේ සංඝ පරපුරේ සියලුම යතිවරයාණන් වහන්සේලාට ගුරු දේවෝත්තම බටදුවේ ධම්මදස්සි ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු යතිවරයාණන් වහන්සේලාට මේ පින් අයිති වේවා. ඔබ නමින් මිය පරලොව ගිය හත්මුතු පරම්පරාවට මේ පින් අයිති වේවා. ඒ වගේම මේ රට මේ ජාතිය මේ ආගම මව්බස ආරක්ෂා කරන්න එදා මෙදා තුර වීරෝදා රජවරුන් සිටුවරුන් දේවීවරුන් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ දූපතුන් ඇතුළු මිය පරලොවගේ සෑම දෙනාමත් ඒ වගේම කොරෝනා වසංගතයෙන් දුක් පීඩාවට පත් වෙලා මිය ගිය සියලු දෙනාමත් මේ පින්බිම ගොඩනගන්නට වැලියටේකින් හරි උදව් උපකාර කළ දැක සතුටුණු හොඳයි නරකයි කෝ සියලුම දායක පින්වතුන්ටත් මේ පින් අයිති වේවා අනුමෝදන් වේවා සැපතින් සැපතටපත් වේවා කියලා ඉදම් මේ ඥාතිනං හෝතු ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න. මේ සිද්ධ කරගත් උදාර පින් අද දවස් තුල මේ දුරුතු පොහොය දවසේ ඔබ හැමදෙනාම මේ පින්කමට සම්බන්ධ වුණා. මේ පින්කම ඔබට දකින්න ලෝකයේ දකින්න පුළුවන් වෙන විදියට ඒ හරිදේ ටීවී ආයතනයේ අධිපතිතුමන් නෝනා මහත්මිය දියණිය ප්‍රමුඛ කොට ඇති කාර්ය මණ්ඩලය ඒ සඳහා කැපවීම සිද්ධ කරමින් අද දවසේ මේ පින්බිමට දායකත්වය ලබා දෙනවා. ඒ නිසා ඒ හරිදේ ටීවී ආයතනයේ අධිපතිතුමන් ප්‍රමුඛ කොට ඇති සෑම සියලු දෙනාටත් ඔබ හැම දෙනාටත් විශේෂයෙන්ම අද දවසේ උදෑසන සම්බුද්ධ පූජාවන් සිද්ධ කරමින් කටයුතු කරන්නට යෙදුණු ඒ චෙනු පුස්සිටියේ අධිපතිතුමන් නෝනා මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටත් ඔබ හැම දෙනාටත් මේ සෑම සියලු දෙනාටත් ලෝකවාසී සෑම දෙනාටත් මේ ජීවිතය තුළ සසර දුක් අතරින් එතරව ලබන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න පාරමී දම් වේවා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සිල් සමාදන් වුණු නැත්තන් වෙනුවෙන් උදෑසන දාන වස්තුව පූජා කරන සෑම දෙනාටත් ඒ වගේම දහවල ව්‍යංජන 32 සම්බුද්ධ පූජාව සිද්ධ කරන ඒ බටදෝ භෝගාවත්ත ප්‍රදේශවාසී සෑම සියලු දෙනාටත් ඔබ හැම දෙනාටත් අපි හැම දෙනාටත් හරිදේ ටීවී ආයතනයේ අධිපතිතුමන් ප්‍රමුඛ කොට ඇති හැම දෙනාටත් මේ සියලු කුසල් දහම් බලයෙන් මතු බුදු වෙන මෛත්‍රිය බුදු අමාමේනියන් වහන්සේ පාමුල දිවත් සසර දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්න පාරමිතාවක් වේවා වේවා කියලා සාදු කියලා හොම වැඳ ගන්න. එපා කිසි විට උඩඟු වන්නට එයින් හොඳ ගති නැසෙනවා. එපා කිසි විට උඩඟු වන්නට එයින් හොඳ හිත නැසෙනවා. එපා කිසි විට දුකක් දෙන්නට
එයින් හදවත් රිදෙනවා එපාශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා දස මාසේ උරේ කත්වා පොසේ සිවුද්දි කාරණං ආයුදීගං වස සතං මාතු පාදං නමාමං උද්දිකාරෝ ආලිංගිත්වා තුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපාතිට්ඨං පීතුපාදං නමාමං අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලැබේවා සෑම දිනාටම නිවනින්ම සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලැබේවා සුවපත්